නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පට්ඨාන දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පට්ඨාන දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පට්ඨාන දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත නය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභාචබ්බන්නරන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨාච පබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. ගෞරවනීය ස්වාමින් වහන්සේලා වරප්‍රමුඛ සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්තුනි අපි අද දවසේදී සූදානම් වන්නේ විශේෂයෙන්ම අනන්ත ණය සමන්නාගත සමන්ත ප ဋ ාණ ධර්මය සජ්ජායනා කරන බොහෝ පින්වතුන් ඉන්නවා. ඒ පින්වතුන් කීප අවස්ථාවකදීම අපිට මතක් කරන්නට යෙදුනා ස්වාමින් වහන්සේ අපි මේ ධර්මයේ සජ්ජායනා කරනවා. නමුත් මේකේ අර්ථය අදහස දන්නේ නැති නිසා අපිට එච්චර මේක මහත්ඵල මහානිසංස වෙන්නේ නැද්ද කියලා හිතෙනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ මේ ප ဋ ාණ ධර්මයේහි අර්ථය යම් පමණකට හෝ අපට තේරුම් කරලා දෙනව නම් පැහැදිලි කරලා දෙනව නම් ඒක අපට කරන ලොකු උපකාරයක් විදියට මතක් කරන්නට යෙදුනා. ඒ මතක් කිරීම සිහිපත් කරගෙන අපි බලාපොරොත්තු වෙනවා සූවිසි ප්‍රත්‍ය පිළිබඳව මේ පින්තුන්ට යම්කිසි අවබෝධයක් ලැබෙන පරිදි ධර්මදේශනා මාලාවක් පවත්වන්නට. විශේෂයෙන්ම මතක තියාගන්නට ඕන පින්තුනි මේ ධර්මදේශනා මාලාව පවත්වන්නේ ප ဋ ාණ ප්‍රකරණයට බැසගෙන පිළිවෙලින් එම ප්‍රකරණය ඉගෙන ගන්න ක්‍රමයට නෙවෙයි, ඒ ප්‍රකරණය ඉගෙන ගැනීමට අවශ්‍ය මූලික ධර්මකාරණා පැහැදිලි කර දීමට සහ විශේෂයෙන්ම ප්‍රත්‍ය නිර්දේශය කියන කොටසේ එන ධර්මකාරණා පිළිබඳව යම්කිසි සරල අවබෝධයක් ඇති කර දීම තමයි මේ ධර්ම දේශනා මාලාවේ අරමුණ වෙන්නේ. පින්තුනි, මේ සූවිසි ප්‍රත්‍ය ධර්මයන් අධ්‍යයනය කිරීම විශේෂයෙන්ම වැදගත් වෙන කාරණාවක්. මොකද හේතුව විශේෂයෙන්ම අභිධර්මයේ ඉගෙන ගන්න පින්වතුන් මුලින්ම අභිධර්මාර්ථ සංග්‍රහාදී පොත්වලින් චිත්ත පරිච්ඡේදය ඉගෙන ගන්නවා. මේ චිත්ත පරිච්ඡේදය තුලදී අපි ඉගෙන ගන්නවා සිත කියන පරමාර්ථ ධර්මය 89කට සහ විස්තර ක්‍රමෙන් 121කට බෙදලා. ඊළඟට චෛතසික පාඩම ඉගෙන ගන්නකොට චෛතසික ධර්ම 52 ඉගෙන ගන්නවා. ඒ වගේම චෛතසික ධර්මයන් ඒ සිත සමග යෙදෙන ආකාරය ආදී සංප්‍රයෝග ණය 16 සංග්‍රහ ණය 33 අධ්‍යයනය කරනවා. තුන්වෙනි පාඩමේදී ප්‍රකීර්ණක කාණ්ඩය ඉගෙන ගන්න විට වේදනා හේතු කෘත්‍ය ద్వාර ආරම්මන වත්තු කියන මේ 6 ආකාරයෙන් චිත්ත චෛතසික ධර්මයන් පිළිබඳව අවබෝධය ඇති වෙනවා. හතරවෙනි පාඩමේදී අපි ඉගෙනගත්ත චිත්ත චෛතසික ධර්මයන් කවර සිතකට පස්සේ කවර සිතක් උපදිනවද? එහෙම නැතිනම් චක්කු සෝතාදී ద్వාරවල අරමුණක් ගැටුණාම ඒ ගැටිච්ච අරමුණේ සිත කියන එක උපදින පිළිවෙල
පිළිබඳව අපි ඉගෙන ගන්නවා. තව විදියකට කියනවා නම් චිත්ත වීති සම්බන්ධව අපි ඉගෙන ගන්නවා. පස්වෙනි පාඩමේදී අපි සත්වයන් උපදින භූමි චතුස්කය, ඒ වගේම සත්වයන්ගේ ආයු කාලය, සත්වයන් උපදින කර්මය පිළිබඳව, ඒ වගේම ප්‍රතිසන්දි සහ මරණාසන්න අවස්ථාවේදී සිත කොහොමද ක්‍රියා කරන්න කියලා අපි පස්වෙනි පාඩමේදී ඒ වගේ කරුණු ඉගෙන ගන්නවා. හයවෙනි පාඩමේදී අපි රූප 28 සහ නිර්වාණය කියන පරමාර්ථ ධර්ම සම්බන්ධව ඉගෙන ගන්නවා. හත්වෙනි පාඩමේදී අපි ඒ මුල් පාඩම් 6ේදී ඉගෙනගත්ත චිත්ත චෛතසික රූප නිර්වාණ කියන පරමාර්ථ ධර්ම ටිකම ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, පංච උපාදානස්කන්ධ වශයෙන්, චතුරාර්ය සත්‍ය විදියට, ඉන්ද්‍රිය විදියට, මාර්ගංග ධානාංග ආදී විදියට, බෝධිපාක්ෂික ධර්ම විදියට, අකුසල ධර්ම විදියට, මේ විදියට නානා විදියට බෙදලා ඉගෙන ගන්නවා. මේ අභිධර්ම පොත්වල එන මේ මුල් පාඩම් 7න් අපිට පරමාර්ථ ධර්ම 82 පිළිබඳව යම් විදියක අවබෝධයක් ලැබෙනවා. මේ පාඩම් 7 ඉගෙනගත්ත කෙනෙකුට එක එක පරමාර්ථ ධර්මයක් අන්‍ය වූ පරමාර්ථ ධර්මයන්ට කොහොමද බලපාන්නේ කියන බලපාන ආකාරය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් ඇති වෙන්නට නම් සූවිසි ප්‍රත්‍ය ටික ඉගෙන ගන්නට ඕන. ඒ නිසා තමයි අභිධර්ම පොත්වල 8 වෙනි පාඩම තියෙන්නේ ප්‍රත්‍ය කාණ්ඩය කියලා. මේ 8 වෙනි පාඩමේදී ප්‍රත්‍ය කාණ්ඩයේ යටතේ විශේෂයෙන්ම පටිච්ච සමුප්පාද ක්‍රමය, ප ဋ ාණ ක්‍රමය කියන ක්‍රම දෙකට හේතුඵල ධර්ම විදියට පරමාර්ථ ධර්මයන් විස්තර කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයෙහි හේතුඵල ධර්මය විස්තර කරන න්‍යාය ණය ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ආර්ය සත්‍ය ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි පටිච්ච සමුප්පාද ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි ප ဋ ාණ ක්‍රමය. හත්වෙනි පාඩමේදී චතුරාර්ය සත්‍ය ක්‍රමය විස්තර කරලා තියෙන නිසා ප්‍රත්‍ය කාණ්ඩයේදී ගන්නේ පටිච්ච සමුප්පාද ක්‍රමය සහ ප ဋ ාණ ක්‍රමය කියන ක්‍රම දෙක පමණයි. එතෙන්දී ආර්ය සත්‍ය ක්‍රමය කියලා කියන්නේ කෙටි හේතුඵල දේශනය, පටිච්ච සමුප්පාද කියලා කියන්නේ මධ්‍යම හේතුඵල දේශනාව. බුදුරජාණන් වහන්සේගේ අංග සම්පූර්ණ අති විස්තර කේවල පරිපූර්ණ හේතුඵල දේශනාව තමයි ප ဋ ාණ දේශනාව කියලා කියන්නේ. ඒ නිසා මේ 8 වෙනි පාඩමේ එන සූවිසි ප්‍රත්‍ය ටික අධ්‍යයනය කර කෙනෙකුට එක එක පරමාර්ථ ධර්මයක් තවත් පරමාර්ථ ධර්මයන්ගේ ඉපදීමට සහ පැවැත්මට බලපාන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා ගන්නට පුළුවන්. එක එක පරමාර්ථ ධර්මයක් තවත් පරමාර්ථ ධර්මයන්ගේ ඉපදීමට සහ පැවතීමට බලපාන ආකාරය, උපකාර කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමට නම් සූවිසි ප්‍රත්‍ය ධර්මය අධ්‍යයනය කරන්නට උවමනයි. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම හේතුඵල දේශනාව වන පටිච්ච සමුප්පාද දේශනාවත් හාත්පසින් තේරුම් ගැනීමට, ගැඹුරට තේරුම් ගැනීමට නම් සූවිසි ප්‍රත්‍ය පිළිබඳව අවබෝධය තියෙන්නට ඕන. මේ පින්වතුන් දන්නවා පටිච්ච සමුප්පාද දේශනාවේදී අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන, මේ ආදී විදියට තමයි දේශනාව පවත්වලා තියෙන්නේ. පටිච්ච සමුප්පාද විභංගයේදී ඒක චිත්තක්ඛනික පටිච්ච සමුප්පාදයේ විදියට එක එක සිතක සිය ගණන් ක්‍රමවලට පටිච්ච සමුප්පාදය දේශනා කරලා තියෙනවා. විභංගප්පකරණේ පටිච්ච සමුප්පාද විභංගයේදී. නමුත් මේ සෑම පටිච්ච සමුප්පාද දේශනාවකම අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා කියනවා මිසක්
අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව දේශනා කරලා නැහැ. සංස්කාර ධර්මය විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියනවා මිසක් සංස්කාර ධර්මයේ විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ කෙසේද කියන ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍ය වෙන ආකාරය විස්තර කරලා නැහැ පටිච්ච සමුප්පාද දේශනාවන් තුල. ඒ ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට උපකාර වෙන ආකාරය දැනගැනීමට නම් අනිවාර්යෙන්ම සූවිසි ප්‍රත්‍ය දේශනාව අධ්‍යයනය කරන්නට ඕන. සූවිසි ප්‍රත්‍ය දේශනාව අධ්‍යයනය කරපු සත්පුරුෂයන්ට පටිච්ච සමුප්පාද දේශනාවේ ඒ ප්‍රත්‍යයන් ඒ ප්‍රත්‍යෝත්පන්න ධර්මවලට එහෙම නැතිනම් අවිද්‍යාදී හේතුන් සංඛාර ආදී ඵලවලට ප්‍රත්‍ය වෙන ආකාරය කෙසේද කියන ප්‍රශ්නයට හොඳ පිළිතුරක් ලබා ගන්නට පුළුවන්. හාත්පස තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා පටිච්ච සමුප්පාද දේශනාවත් මනාකොට තේරුම් ගැනීමට සූවිසි ප්‍රත්‍ය පිළිබඳව අවබෝධය අනිවාර්යෙන්ම වුවමනා කරන දේශනාවක්. අනිත් කාරණාව තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ගත්තහම මේ බුද්ධ ශාසනය තුල පවතින සාරවත්ම දේශනාව තමයි හේතුඵල ධර්ම දේශනාව. එහෙම කියන්න හේතුව තමයි පින්වතුනි මේ පින්වතුන් දන්නවා මුලින්ම සත්‍ය කුමක්ද කියලා හොයාගෙන ගියපු අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාලේ උපතිස්ස පිරිවැජිය විදියට ධර්මයේ සොයාගෙන යන අතරතුරදී අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැහුණා. ඒ වෙලාවේ උපතිස්ස පිරිවැජිතුමා අස්සජි මහරහතන් වහන්සේගෙන් විමසනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කවරෙක් ළඟද පැවිදුනේ? ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේගේ මූලික ඉගැන්වීම කුමක්ද කියලා. ඒ වෙලාවේ අස්සජි මහරහතන් වහන්සේ තමන්ගේ නිහතමානී බව ප්‍රකාශ කරමින් මේ උපතිස්ස පිරිවැජිතුමාට කියනවා පිරිවැජිය මම බොහොම මේ මෑත කාලේ තමයි පැවිදුනේ. ඒ නිසා මම තථාගතයන් වහන්සේගේ දේශනාව ඒ තරම් ගැඹුරින් තවම දන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ උපතිස්ස පිරිවැජිතුමා කියනවා ස්වාමීනි දන්නා පරිදි දේශනා කරන්න කියලා නැවත කියන විට අස්සජි මහරහතන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම තමයි හේතුප්පබවා හේතුන් නිසා හටගන්නා වූ යේ ධම්මා යම් පංචස්කන්ධ සංඛ්‍යාත ධර්ම කෙනෙක් වෙත්නම් තේසං ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ හේතුන් උපදවන්නා වූ පවත්වන්නා වූ හේතුව තථාගතෝ බුදුරජාණන් වහන්සේ ආහ දේශනා කළසේක. තේසංචයෝ නිරෝධෝ ඒ පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ ස්කන්ධය නැවත නැවත උපදවන නැවත නැවත පවත්වන හේතු ධර්මයන්ගේ යම් අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිවනක් තියේ නම් අන්න ඒ නිවනද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම කුමක්ද කියන ප්‍රශ්නයට ලබා දීපු පිළිතුර තමයි හේතුඵල ධර්ම දේශනාව. ඒ නිසා බුද්ධ ධර්මයේ පිළිබඳව අංග සම්පූර්ණ පරිපූර්ණ අවබෝධයක් ඇති කරගන්නට නම් මේ සූවිසි ප්‍රත්‍ය සම්බන්ධ දේශනාව අපි අධ්‍යයනය කරන්නට ඉගෙන ගන්නට උවමනා කරනවා. ඒ නිසා පින්වතුනි අපි මේ සූවිසි ප්‍රත්‍ය ඉගෙන ගැනීමේදී බොහොම ආදර ගෞරවයෙන් උවමනාවෙන් යුතුව සිද්ධ කරන්නට ඕන. අනිත් කාරණාව තමයි බොහෝ පින්වතුන්ගේ මනස තුල මේ ප ဋ ාණය කියන එක බොහොම ගැඹුරු දෙයක්. මේක අපි වගේ සාමාන්‍ය අයට අවබෝධ කරගන්නට බැරි දෙයක් කියලා මේ ප ဋ ාණ ධර්මයට බය වෙලා මේ ධර්මයේ ස්පර්ශ කරන්නේ නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා. පින්වතුනි එතෙන්දී අපි මතක තියාගන්න ඕන කාරණාව තමයි අමාරු දෙයක් අමාරුවෙන් උවත් සිද්ධ කරගෙන ගියොත් යම්කිසි කාල සීමාවක් තුලදී
ඒ අමාරු වූ දෙය පහසු දෙයක් බවට පත් වෙනවා. අමාරු දෙයක් අමාරුවෙන් වුවත් යම් කාලයක් සිද්ධ කරගෙන යන විට ඒක පහසු දෙයක් බවට පත් වෙනවා. අපිට මතකයි මීට අවුරුදු 10කට විතර කලින් මම රේරුකාණේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේගේ ප ဋ ාණ මහා ප්‍රකරණ සම්ණය කියන පොත කියවන්න පටන් ගත්තා. ඒ පොත කියවනකොට මම මුලින්ම කියවනකොට විනාඩි 10ක් 15ක් කියවන විට හිසේ රදයක් ඇති වෙනවා. ඒ වෙලාවේ පොත වහලා තියෙනවා. වහලා තියලා ආයි ටිකකින් තමයි නැවත පොත කියවන්නේ. ඒ කියවන කොටත් විනාඩි 10ක් 15ක් යනකොට හිස රදය හැදෙනවා. මොකද තේරුම් ගැනීමට දුෂ්කර නිසා. නමුත් අපි උත්සාහය අත්හැරියේ නැහැ. ටික නැවත යම් ගුරුවරු සොයාගෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර සහිතව උත්සාහය අත්හරින්නේ නැතුව අකණ්ඩව පවත්වාගෙන ආවා. අද ප ဋ ාණ ප්‍රකරණ සම්නේ පැය ගාණක් කියවන්න පුළුවන්කම තියෙනවා. කිසිම හිස රදයක් නැහැ. බොහෝම ධර්ම ආස්වාදයේ සහිතව. ඒ වගේම තමයි මේ පිංගතුන්ටත් මේ ධර්මය මුලින්ම අමාරුයි වගේ තේරෙන්න පුළුවන්. නමුත් අමාරුවෙන් හරි අධ්‍යයනයේ නිරත වුණු කාලයක් මුළුල්ලේ බොහෝම ලේසි මිහිරි ධර්මයක් බවට පත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. පිංගතුනි මේ ලෝකයේ තුල සත්ව වූ දේවල් තියෙනවා. මිනිස්යෝ, දෙවියන්, තිරිසංගත සතුන් මේ විදිහට සත්වයන් වෙන ජීවී වස්තු තියෙනවා. ඒ වගේම සත්වයන් නොවන කඳු, ඒ වගේම ගස්කොළන්, පෘථුවිය මේ විදිහට අජීවී වස්තු තියෙනවා. ජීවී වස්තු සහ අජීවී වස්තු කියන මේ ලෝකය සියල්ලම බෙදුවයින් පස්සේ අපිට කොටස් 4කට ගන්න පුළුවන් පරමාර්ථ ධර්ම විදියට. ඒ තමයි චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන මේ පරමාර්ථ ධර්ම 4. මීට අමතරව තවත් පවතිනා වූ දෙයක් තමයි ප්‍රඥප්තිය කියන දේ. අපි ධර්ම කොටස් 5 ලිව්වොත් මේ විදිහට ලෝකයේ තියෙන සියල්ලම චිත්ත, චෛතසික, රූප, නිර්වාණ, ප්‍රඥප්ති කියන මෙන්න මේ කොටස් පහට බෙදන්න පුළුවන්. ඒකෙදි විශේෂයෙන්ම අපි ජීවී කියන වස්තුව, සත්වයන් කියන කොටස මෙන්න මේ කොටස් 3 තමයි තියෙන්නේ. චිත්ත, චෛතසික, රූප. එතෙන්දි සිත කියන එක 89ක් හෝ විස්තර ක්‍රමයෙන් 121කට බෙදන්න පුළුවන්. චෛතසිකය කියන එක චෛතසික 52ක් තියෙනවා. රූප කියන එක රූප 28ක් තියෙනවා. සත්ව సంతාන සියල්ලම මෙන්න මේ කොටස් 3 සමහර කොටස් වලට තමයි ඇතුළත් වෙන්නේ. දැන් උදාහරණයක් විදියට අසඤ්ඤ සත්ව බ්‍රහ්මය ගත්තොත් ඒ බ්‍රහ්මයන්ට තියෙන්නේ රූප කොටසක් විතරයි. අරූපාවචර බ්‍රහ්මය ගත්තොත් ඒ සත්වයන්ට තියෙන්නේ චිත්ත, චෛතසික කොටසක් විතරයි. පංචවෝකාර සත්වය ගත්තොත් ඒ සත්වයන්ට චිත්ත, චෛතසික, රූප කියන කොටස් 3ම තියෙනවා. නිර්වාණය කියන්නේ පංචස්කන්ධයෙන් බාහිර වූ ධර්මයක්. අපේ මේ පංචස්කන්ධයට එහෙම නැත්නම් ජීවිතයට අදාළ නැති නමුත් මේ ලෝක ධාතුව තුල පවතින ධර්මයක් තමයි නිවන කියන එක. ඒක සත්වයා තුල තියෙන ධර්මයක් නෙවෙයි. ප්‍රඥප්තිය කියන්නේ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වෙන ධර්මයක් නෙවෙයි. එතකොට උදාහරණයක් විදියට මම කියන මේ ජීවිතය බෙදලා ගත්තොත් අපි සිත් 89ම එක ධර්මයක් විදියට ගන්න පුළුවන්. ඊළඟට චෛතසික 52 තියෙනවා.
මේ සිතයි චෛතසික 52යි ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව ස්ත්‍රී ශරීරය තුලත් හට ගන්නවා පුරුෂ ශරීරය තුලත් හට ගන්නවා කිසිම අඩුවක් නැහැ. ඊළඟට රූප ගත්තයින් පස්සේ එක సంతානයක තියෙන රූප 27යි. උපරිම ලැබෙන්න පුළුවන් රූප 27යි. භාව රූප දෙකෙන් එක රූපයයි එක సంతානයක තියෙන්නේ. එතකොට මේ ටික එකතු කරගත්තයින් පස්සේ පරමාර්ථ ධර්ම 80යි. පරමාර්ථ ධර්ම 80යි. සිතයි චෛතසික 52යි රූප 27යි. නිර්වාණය කියන එක සත්වයාට අයිති දෙයක් නෙමෙයි. සත්ව సంతානෙන් බාහිර තියෙන ධර්මයක්. එතකොට මම කියන තැන පවතින යථාර්ථය තමයි මෙන්න මේ පරමාර්ථ ධර්ම 80ේ පැවැත්ම. එතකොට ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා මම කියන මේ බඹයත් තරම් වූ මේ වස්තුව තුල ඇති සත්‍ය ධර්මය තමයි මේ පරමාර්ථ ධර්ම 80. භාව රූප දෙකෙන් එකක් සහ නිවන කියන එක අයින් කළා. නැත්තම් සියල්ලම පරමාර්ථ ධර්ම 82යි. එතකොට පරමාර්ථ ධර්ම 82කින් නිවන සහ භාව රූප දෙකෙන් එකක් අයින් කළා තමයි ඊතුරු පරමාර්ථ ධර්ම 80. එනිසා පින්වතුනි අභිධර්මයේ ඉගෙන ගන්නකොට විශේෂයෙන් අපි මතක තියාගන්නට ඕන අපේ මේ ජීවිතයේ යථා ස්වභාවය තමයි ඉගෙන ගන්නෙ. ඊළඟට මේ පරමාර්ථ ධර්ම 82 තමයි මේ චිත්ත චෛතසික රූප නිවන කියන හතර තුල තියෙන්නේ. ප්‍රඥප්තිය කියන එක පරමාර්ථ නොවන නමුත් ඇති ධර්මයක්. ඊළඟට මේ සූවිසි ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට අපි කොටස් හතරක් විශේෂයෙන්ම ඉගෙන ගන්නට ඕනේ. ඒ තමයි ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක, ප්‍රත්‍ය ශක්තිය. අපි බෝඩ් එකේ ලියමු. ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක, ප්‍රත්‍ය ශක්තිය. සූවිසි ප්‍රත්‍ය පිළිබඳව අධ්‍යයනය කරන කෙනා මේ විදියට ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක, ප්‍රත්‍ය ශක්තිය කියලා එක එක ප්‍රත්‍යක් සම්බන්ධව මේ කාරණා හතර දැනගන්නට ඕන. ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක, ප්‍රත්‍ය ශක්තිය කියන මේ කොටස් හතර අධ්‍යයනය කරන්නට ඕන එක එක ප්‍රත්‍යක් සම්බන්ධව. එතෙන්දී ප්‍රත්‍ය කියලා කියන්නේ පොදුවේ ගත්තහම නූපන්නා වූ ධර්මයක ඉපදීමට හෝ ඉපදුනා වූ ධර්මයක පරම්පරාව වශයෙන් පැවතීමට උපකාරක වන ධර්මයන්ට කියනවා පොදුවේ ප්‍රත්‍ය කියලා. ප්‍රත්‍යෝත්පන්න කියන්නේ ප්‍රත්‍ය නිසා උපදින්නා වූ ප්‍රත්‍ය නිසා පවතිනා වූ ධර්මවලට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. ප්‍රත්‍යනීක කියන්නේ යම්කිසි ප්‍රත්‍යයක උපකාරයෙන් නොලබන යම්කිසි ප්‍රත්‍යයක ප්‍රත්‍යෝත්පන්න භාවයට නොපැමිණෙන ධර්මවලට කියනවා ප්‍රත්‍යනීක ධර්මය කියලා. ප්‍රත්‍ය ශක්තිය කියන්නේ ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍යෝත්පන්න ධර්මයට උපකාර වන ආකාරයන්ට කියනවා ප්‍රත්‍ය ශක්තිය කියලා. මෙන්න මේ විදිහට මේ කාරණා හතර එක එක ප්‍රත්‍යක් පිළිබඳව දැනගන්නට ඕනේ. එතෙන්දි පොදුවේ ගත්තහම මේ චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියන මේ කොටස් පහම ප්‍රත්‍ය වෙනවා. කුමක් හෝ ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය නොවන කිසිම දෙයක් මේ ලෝක ධාතුව තුල නැහැ. මේ ලෝකයේ තියෙන සෑම ධර්මයක්ම සෑම දෙයක්ම නූපන්නා වූ ධර්මයක ඉපදීමට හෝ උපන් ධර්මයක පැවැත්මට උපකාරක වෙන නිසා ප්‍රත්‍ය කියලා හඳුන්වනවා. එතකොට මේ චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියන පහම ප්‍රත්‍ය ගොඩට වැටෙනවා. ප්‍රත්‍ය ශක්තිය නැති කිසිදු ධර්මයක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ තියෙන සියලුම දේවල් කුමක් හෝ ප්‍රත්‍යයක ඇතුළත් වෙනවා. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්ත චෛතසික රූප කියන මේ කොටස් තුන පමණයි. ප්‍රත්‍යෝත්පන්න කියන්නේ
සිත් 89යි චෛතසික 52යි රූප 28යි. මෙන්න මේ කොටස විතරයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ ප්‍රත්‍ය නිසා උපදින ප්‍රත්‍ය නිසා පවතින ධර්ම වලට තමයි ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ. මේ කොටස් පහ අතරින් ප්‍රත්‍යෝත්පන්න විය හැකි සියලුම ධර්ම තමයි චිත්ත චෛතසික රූප කියන මේ කොටස් තුන. සිත් 89යි චෛතසික 52යි රූප 28යි කියන මේව තමයි ප්‍රත්‍ය නිසා උපදින ප්‍රත්‍ය නිසා පවතින ධර්ම. නිවන සහ ප්‍රඥප්තිය කියන එක ප්‍රත්‍යේක උපකාරයක් නැතුව ලෝකෙහි පවතින ධර්ම දෙකක්. නිවනේ ඉපදීමක් නැහැ. නිවනයි ප්‍රඥප්තියයි ඉපදීමක් නැතුව, හට ගැනීමක් නැතුව පවතින ධර්ම දෙකක් තමයි නිවනයි ප්‍රඥප්තියයි කියන්නේ. ඒ නිසා ඒවට කියනවා අසංඛත ධර්ම කියලා. චිත්තචෛතසික රූප කියන ඒවා හට ගැනීමක් තියෙන ධර්ම, බිඳීමක් තියෙන ධර්ම. එතකොට චිත්තචෛතසික රූප ධර්මයන්ගේ හට ගැනීමට සහ පැවතීමට ප්‍රත්‍යයන්ගේ උපකාරය අවශ්‍යයි. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්නයට උපකාර කරන්නේ උප්පාද සහ පිති කියන අවස්ථා දෙකේදී. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්නයට උපකාර කරන්නේ උප්පාද සහ තිති කියන අවස්ථා දෙකේදී. නිරුද්ධ වෙන මොහොතේ ප්‍රත්‍යේක උපකාරයක් අවශ්‍ය නැහැ. ධර්මයේ ස්වභාවිකවම නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්මයන්ගේ හට ගැනීමට සහ පැවතීමට උපකාරක දේවල් වලට තමයි ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රත්‍ය ධර්මය, එතකොට මේ කොටස් පහම ප්‍රත්‍ය වෙනවා. කුමන හෝ ප්‍රත්‍යක් වෙනවා. මේ ප්‍රත්‍ය ධර්මයන් ප්‍රත්‍යෝත්පන්න ධර්මයට උපකාර කරන ආකාර තියෙනවා. ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට උපකාර කරන ආකාර තියෙනවා. ඒ උපකාර කරන ආකාර තියෙනවා 24ක්. මෙන්න මේ ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට උපකාර කරන ආකාර 24ක් තියෙන හින්දා ඒ උපකාර කරන ආකාර 24න් යුක්ත ධර්මයන් කොටස් 24කට බෙදලා බුදුරජාණන් වහන්සේ ප ဋ ාණප්පකරණෙහි දේශනා කළා තියෙනවා. එතකොට ප්‍රත්‍ය ධර්මයේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට උපකාර කරන ආකාරය තමයි හේතු ප්‍රත්‍ය ශක්තිය කියන්නේ එක ආකාරයක්. ආරම්මන ප්‍රත්‍ය ශක්තිය කියන්නේ තව ආකාරයක්. අධිපති ප්‍රත්‍ය ශක්තිය කියන්නේ තව ආකාරයක්. මෙන්න මේ විදිහට මේ ප්‍රත්‍ය ධර්මයන් ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට උපකාර කරන ආකාර 24ක් තියෙන හින්දා මේ ආකාර 24 සහිත වූ ධර්ම කොටස් 24ක් තමයි සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ සූවිසි ප්‍රත්‍ය තමයි ප ဋ ාණප්පකරණේ හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඊළඟට දැනගන්න ඕන කාරණාව තමයි එක ප්‍රත්‍ය ධර්මයක් ප්‍රත්‍යෝත්පන්න ධර්මයට කීපාකාරයකින් උපකාර කරන්න පුළුවන්. එක ප්‍රත්‍ය ධර්මයක් ප්‍රත්‍යෝත්පන්න ධර්මයට කීපාකාරයකින් උපකාර කරන්න පුළුවන්. එහෙම වුණොත් එකම ප්‍රත්‍ය ධර්මය මේ සූවිසි ප්‍රත්‍ය අතරේ ප්‍රත්‍ය කීපයක සංග්‍රහ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ගත්තොත් හේතුව කියන පරමාර්ථ ධර්මය හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරනවා. ඒ හින්දා හේතු ප්‍රත්‍ය කියන කොටසෙත් ලෝභය කියන ධර්මය ඇතුළත් වෙනවා. ඒ වගේම මේ ලෝභය කියන ධර්මය චිත්ත චෛතසිකයන්ට අරමුණු වීම වශයෙන් උපකාර වෙනවා. ඒ නිසා ආරම්මන ප්‍රත්‍ය ශක්තියක් තියෙන හින්දා මේ ලෝභය කියන ධර්මය ආරම්මන ප්‍රත්‍ය කියන කොටසෙත් ඇතුළත් වෙනවා. ඒ වගේම මේ ලෝභය කියන එකේ ආරම්මන අධිපති ප්‍රත්‍ය ශක්තිය තියෙන හින්දා අධිපති ප්‍රත්‍යෙත් ඇතුළත් වෙනවා. මේ විදියට එක පරමාර්ථ ධර්මයක ප්‍රත්‍ය ශක්ති ගොඩක් තියෙනවා. එක පරමාර්ථ ධර්මයක ප්‍රත්‍ය ශක්ති ගොඩක් තියෙන හින්දා එක පරමාර්ථ ධර්මයේ ප්‍රත්‍ය කීපයක සංග්‍රහ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්මය. ඒ කියන්නේ හේතුවක් නිසා හටගන්න ධර්මය. ඒ කියන්නේ චිත්ත චෛතසික රූප කියන ධර්ම ටික එකම ප්‍රත්‍යයෙන් හටගන්න කිසිම ධර්මයක් නැහැ. හටගන්නා වූ සෑම ධර්මයක්ම හටගන්නේ ප්‍රත්‍ය සමූහයක උපකාරය ලැබීමෙන්.
එක ප්‍රත්‍ය ශක්තියකින් පමණක් උපදින කිසිම ධර්මයක් නැහැ. උපදින්නා වූ සෑම ධර්මයක්ම උපදින්නේ පවතින්නේ ප්‍රත්‍ය සමූහයක උපකාරය ලැබලා. උදාහරණයක් විදියට කිව්වොත් සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුත අසංකාරික සිත කියන එකට ලෝභයයි මෝහයයි කියන දෙක හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරනවා. ඒ වගේම රූපාදී අරමුණු ධර්මයන් ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරනවා. වේදනා සංඥා ආදී ස්කන්ධයන් සහජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරනවා. හදයවත්ව නිස්සය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරනවා. වොත්තපන සිත අනන්තර සමනන්තර නත්ති විගත අනන්තර උපනිශ්‍රය ආදී ප්‍රත්‍ය ශක්ති වලින් උපකාර කරනවා. මේ විදියට සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුත් අසංකාරික සිත කියන ප්‍රත්‍යෝත්පන්න ධර්මයට ප්‍රත්‍ය රාශියක් උපකාර කරනවා. එතකොට හට ගන්නා වූ සෑම ධර්මයක්ම ප්‍රත්‍ය සමූහයක උපකාරයෙන් තමයි හටගන්නේ. එක ප්‍රත්‍ය ශක්තියකින් පමණක් උපදින පවතින කිසිම ධර්මයක් නැහැ. උපදින පවතින සෑම ධර්මයක්ම ප්‍රත්‍ය සමූහයක උපකාරයෙන් තමයි හටගන්නේ පවතින්නේ. ඒ කාරණාවත් දැනගන්නට ඕන. ඒ විදිහට මේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක ප්‍රත්‍ය ශක්තිය කියන කොටස් හතරෙන් වැදගත්ම කොටස තමයි ප්‍රත්‍ය ශක්තිය කියන එක. ඒ වගේම ටිකක් තේරුම් ගන්න අමාරුත් ඒ කාරණා තමයි. ඒ නිසා ප්‍රත්‍ය ශක්තිය තේරුම් ගන්නට නැවත නැවත පොතපත කියවලා නැවත නැවත කල්යාණ මිත්‍රයන් සමග සාකච්ඡා කරලා තමයි ඒ කාරණාව सिद्ध කරන්නට ඕන. හේතු ප්‍රත්‍ය ගත්තාම හේතු ප්‍රත්‍යයේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක ගත්තාම හේතු ප්‍රත්‍යයේ ප්‍රත්‍ය වෙන ධර්ම තමයි ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන ධර්ම තුන. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙන ධර්ම තමයි ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන චෛතසික ධර්ම 6. එතකොට චිත්ත, චෛතසික, රූප, නිර්වාණ, ප්‍රඥප්ති කියන මේ ප්‍රත්‍ය ධර්ම අතරින් හේතු ප්‍රත්‍ය ශක්තිය තියෙන්නේ මේ පරමාර්ථ ධර්ම 6 තුල පමණයි. ඒ නිසා තමයි මේ පරමාර්ථ ධර්ම 6 හේතු ප්‍රත්‍ය කියලා වෙනම කොටසක් හැටියට දේශනා කරේ. ඒ විදිහට තමයි යම් කිසි ප්‍රත්‍ය ශක්තියක් ධර්ම කීපයක තියෙනම් ඒ සියල්ලම එක ප්‍රත්‍යක් හැටියට තමයි දේශනා කරන්නේ. හේතු ප්‍රත්‍ය ශක්තිය ධර්ම 6කයි තියෙන. ඒ නිසා ඒ ධර්ම 6ම හේතු ප්‍රත්‍ය හැටියට දේශනා කරා. එක ප්‍රත්‍යක් හැටියට. ප්‍රත්‍යෝත්පන්න ධර්ම තමයි සහේතුක සිත්. හැත්ත එකයි මෝහ මූලික සිත් දෙකේ මෝහය වර්ජිත චෛතසික 52යි. සහේතුක චිත්තජ රූපයි සහේතුක පටිසන්ධි කර්මජ රූපයි. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්ම තමයි සහේතුක සිත් 71යි මෝහ මූලික සිත් දෙකේ මෝහය වර්ජිත චෛතසික 52යි සහේතුක චිත්තජ රූප සහේතුක පටිසන්ධි කර්මජ රූප කියන මෙන්න මේ ටික තමයි හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ප්‍රත්‍යෝත්පන්න කියන්නේ මේ හේතු ප්‍රත්‍ය ධර්මයන් හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරන ධර්ම ටික තමයි ප්‍රත්‍යෝත්පන්න කියලා ගන්නෙ. හේතු ප්‍රත්‍ය නිසා හටගන්න පවතින ධර්ම ටික. ප්‍රත්‍යනීක හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යනීක ධර්ම තමයි අහේතුක සිත් 18යි ඡන්දේ වර්ජිත අන්‍ය සමාන චෛතසික 12යි. අහේතුක සිත් 18යි ඡන්දේ වර්ජිත අන්‍ය සමාන චෛතසික 12යි. අහේතුක චිත්තජ රූප ඊළඟට අහේතුක පටිසන්ධි කර්මජ රූප බාහිර රූප ආහාරජ රූප ඍතුජ රූප
බාහිර රූප, ආරජ්‍ය රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප, මෙන්න මේ විදිහට අහේතුක සිත් 18යි, ඡන්දේ වර්ජිත අන්න සමාන චෛතසික 12යි, අහේතුක චිත්තජ රූප, අහේතුක පටිසන්ධි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියන මෙන්න මේ ධර්ම ටික මේ හේතු ප්‍රත්‍යේ හේතු ප්‍රත්‍ය ශක්තියේ නම් වූ උපකාරය ලබන්නේ නැහැ. මේ හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න භාවයට නොපැමිණෙන ධර්ම තමයි මේ ටික. ඒ නිසා මේවාට කියනවා හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම. එතකොට ප්‍රත්‍යනීක කියලා කියන්නේ යම්කිසි ප්‍රත්‍යයක ප්‍රත්‍යෝත්පන්න භාවයට නොපැමිණෙන ධර්ම වලට කියනවා ප්‍රත්‍යනීක කියලා. එතෙන්දී නිවනයි ප්‍රඥප්තියයි සියලු ප්‍රත්‍යයන්ගේ ප්‍රත්‍යනීක. නිවනයි ප්‍රඥප්තියයි සියලු ප්‍රත්‍යයන්ගේ ප්‍රත්‍යනීක නිසා ඒක වෙනම කියන්නේ නැහැ. එතකොට චිත්තචෛතසික රූප අතරින් තමයි ප්‍රත්‍යනීක ධර්මයන් කියන්නේ. මෙන්න මේ විදියට හේතු ප්‍රත්‍ය ධර්ම, හේතු ප්‍රත්‍යෝත්පන්න ධර්ම, හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම කියලා කොටස් තුනක් තියෙනවා. මේකට තමයි කියන්නේ තිරාසිය කියලා. තී කියන්නේ තුනට, රාසි කියන්නේ ගොඩට. තිරාසිය කියන්නේ ධර්ම කොටස් තුනක් තියෙන හින්දා තිරාසිය කියලා කියනවා. හේතු ප්‍රත්‍ය ධර්ම, හේතු ප්‍රත්‍යෝත්පන්න ධර්ම, හේතු ප්‍රත්‍යනීක ධර්ම. මේ තුනට කියනවා තිරාසිය කියලා. මෙන්න මේ විදිහට සෑම ප්‍රත්‍යයකම ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක කියලා ධර්ම කොටස් තුනක් තියෙනවා. සහජාත සහ සහජාත නිස්සය, අත්ති අවිගත. සහජාත, සහජාත නිස්සය, සහජාත අත්ති, සහජාත අවිගත කියලා ප්‍රත්‍ය හතරක් තියෙනවා. මෙන්න මේවයි මේ ප්‍රත්‍යනීක කියන කොටසක් නැහැ. සහජාත, සහජාත නිස්සය, සහජාත අත්ති, සහජාත අවිගත කියන ප්‍රත්‍ය හතර තියෙන්නේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න කියන ධර්ම කොටස් දෙක පමණයි. අනිත් ප්‍රත්‍යවල සුදුසු පරිදි ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක කියන ධර්ම කොටස් තුනම විද්‍යමාන වෙනවා. මේ තමයි හේතු ප්‍රත්‍යයට අදාළ තිරාසිය. ඊළඟට හේතු ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මේ ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන චෛතසික 6 තියෙනවා. සෙසු චිත්ත චෛතසික ධර්මයන්ට වඩා ආරම්මණය තදින් ගන්නා වූ, අරමුණ ගිල ගන්නාක් මෙන් අරමුණ තදින් ගන්න ස්වභාවයක් තියෙනවා මේ හේතු ධර්මවල. අන්නේ විදියට අනිත් ධර්මයන්ට වඩා ආරම්මණය තදින් ගන්නා වූ, ආරම්මණයෙහි කාවැදීමෙන් අරමුණ ගිල ගන්නාක් මෙන් අරමුණ තදින් ග්‍රහණය කරගන්න ගතියක් මේ හේතු ධර්මවල තියෙනවා. අන්න ඒ ස්වභාවයට තමයි කියන්නේ හේතු ප්‍රත්‍ය ශක්තිය කියලා. එතකොට අර ගහක මුල් වලින් පොළව මනාකොට අල්ලගෙන ඉන්න විට මුළු ගහම පොළවේ මනාකොට පිහිටා සිටින්නේ යම්සේද, අන්න ඒ වගේ මේ ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ මනාකොට ආරම්මණය තදින් අරගෙන හටගත් කල්හි ඒහා සම්පයුත්ත චිත්තචෛතසික ධර්මත් අරමුණෙහි මනාකොට පිහිටනවා. එතකොට චිත්තචෛතසික ධර්මයන් අරමුණෙහි මනාකොට පිහිටලා ඉපදුන කල්හි ඒ නිසා හටගන්න චිත්තජ රූප සහ ප්‍රතිසන්දි කර්මජ රූපත් හටගන්නවා. ඒ නිසා මේ හේතු ප්‍රත්‍ය ධර්මයන් මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මවලට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරනවා. එතකොට මුලින්ම හේතුපච්චයෝති, හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨා නානංච රූපානං හේතුපච්චයේන පච්චයෝ. එතෙන්දී හේතුපච්චයෝති කියන්නේ අපි ප ဋ ාණය මුලින්ම කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රත්‍ය විභංග වාරය, මහා වාරය කියලා.
මේ විදිහට ප්‍රත්‍ය විභංග වාරය මහා වාරය කියලා ප ဋ ාණප්පකරණේ කොටස් දෙකකට බෙදෙනවා. ඒ දෙකෙන් ප්‍රත්‍ය විභංග වාරය එහෙම නැත්නම් මාතිකා නික්ෂේප වාරය කියලාත් කියනවා. මේ ප්‍රත්‍ය විභංග වාරයටම තමයි ප්‍රත්‍ය නිर्देशය කියලා අපි කියන්නේ. මේ ප්‍රත්‍ය විභංග වාරය උද්දේශ නිर्देशය කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකෙන් හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ ආදී වශයෙන් මුලින්ම තියෙන පද 24ට කියනවා ප්‍රත්‍ය උද්දේශය කියලා. ඊළඟට හේතුපච්චයෝති හේතු සම්පයුත්තකානං ධම්මානං ආදී වශයෙන් තියෙන කොටසට කියනවා ප්‍රත්‍ය නිर्देशය කියලා. එතකොට එතන තියෙන හේතුපච්චයෝති කියන එකේ අදහස තමයි හේතුපච්චයෝ යන උද්දේශයාගේ නිर्देशය මෙසේය. හේතුපච්චයෝ යන උද්දේශයාගේ නිर्देशය මෙසේය. ආරම්මන පච්චයෝති කියන්නේ ආරම්මන පච්චයෝ යන උද්දේශයේ නිर्देशය මෙසේය. අධිපති පච්චයෝති කියන්නේ අධිපති පච්චයෝ යන උද්දේශයේ නිर्देशය මෙසේය කියන අදහස. ඒ විදිහට පද 24ම තේරුම් ගන්නට ඕන. ඊළඟට හේතු කියලා කියන්නේ මෙන්න මේ හේතු 6 දෙනා. හේතු සම්පයුත්තකානං ධම්මානං කියන්නේ මෙන්න මේ ධර්ම ටිකට. හේතු සම්පයුත්තකානං ධම්මානං කියන්නේ හේතු සමග යෙදුණු ධර්මයන්ට. තන් සමුට්ඨා නානංච රූපානං කියන්නේ ඒ චිත්ත හේතු සහ හේතු සම්පයුත්ත ධර්මයන් නිසා හටගත්ත රූපවලට. තන් සමුට්ඨා නානංච රූපානං කියන්නේ සහේතුක චිත්තජ රූපයි සහේතුක පටිසන්ධි කර්මජ රූපයි කියන මෙන්න මේ රූපවට. හේතු පච්චයේන කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය ශක්තියෙන් පච්චයෝ කියන්නේ උපකාරක වේ. හේතු සම්පයුත්ත ධර්මයන්ට සහ ඒ නිසා හටගන්න රූපයන්ට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. හේතු කියලා කියන්නේ හේතු 6 දෙනාට හේතු සම්පයුත්තකානං ධම්මානං කියන්නේ මේ හේතු සම්පයුත්ත චිත්තචෛතසික ධර්මවලට තන් සමුට්ඨා නානංච රූපානං කියන්නේ මේ රූප කොටස් දෙකට. හේතු පච්චයේන පච්චයෝ කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. ඊළඟට ගාථාවේ අදහස තමයි හේතු පච්චේ ඥානේන චබ්බන්න රන්සි බාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං. හේතු පච්චේ ඥානේන කියන්නේ හේතු ප්‍රත්‍ය ඥානය කරන කොටගෙන චබ්බන්න රන්සි බාසුරං කියන්නේ සවනක්කන බුදුරැස් විහිදුවමින් වැඩ සිටින්නා වූ සබ්බ දස්සාවින් සම්බුද්ධං සියල්ල දැකීමට සමත් සර්වඥතා ඥානයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේට අහම් මම වන්දාමි වඳිමි පූජයාමි පුදමි කියන එක තමයි ගාථාවේ අදහස. හොඳයි එහෙමනම් පින්වතුනි කාල වේලාවත් අවසන් නිසා හේතු ප්‍රත්‍ය පිළිබඳව ධර්ම දේශනාව අපි මෙපමණකින් අවසන් කරනවා. තවත් එක කරුණක් මතක් කරනවා නම් මේ හේතු ප්‍රත්‍ය අධ්‍යයනය කරන අවස්ථාවේදී අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන 3 වෙනි පාඩමේ හේතු සංග්‍රහය කියන කොටස ප්‍රගුණ කරගෙන තියෙනවා නම් හේතු ප්‍රත්‍ය ඉගෙන ගන්න විට පරමාර්ථ ධර්මයන් බෙදා ගන්නට ඊටාම පහසුයි. ඒ නිසා හේතු ප්‍රත්‍ය අධ්‍යයනය කරන්නට කලින් අභිධර්මාර්ථ සංග්‍රහය එහෙම නැත්නම් අභිධර්ම මාර්ගාදී පොත්වල තියෙන හේතු සංග්‍රහය කියන කොටස බලාගෙන ඊට පස්සේ හේතු ප්‍රත්‍ය ඉගෙන ගන්න පටන් ගන්නව නම් පරමාර්ථ ධර්ම බෙදා ගන්නට පහසුවක් වෙනවා. එහෙමනම් දැන් ධර්ම දේශනාවට નિયમિત කාල වේලාව අවසන්. දැන් තියෙන්නේ මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හේතු ප්‍රත්‍ය සම්බන්ධයෙන් මේ පින්තුන්ට යම් ප්‍රශ්න ගැටලු තිබේ නම් ඒ ප්‍රශ්න ඇසීමට අවස්ථාව තියෙනවා. ඊට අමතරව ප ဋ ාණයේ සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනම් ඒවත් අහන්නට පුළුවන්. අපි දන්නා කාරණාවක් තියෙනම් මේ පින්නතුන් කෙරෙහි කරුණාවෙන් පහදලා දෙනවා. සර්ණයි ස්වාමීන් වහන්සේ සාදු බොහොම වටිනා ධර්ම දේශනාවක්. මේ මගේ ප්‍රශ්නේ පරමාර්ථ ධර්ම වහන්සේගේ දේශනය යන හැම දෙයක්ම හේතුප්‍රත්‍යයේ යටතේ කියලා මට තේරෙන්නේ.
එතකොට පරමාර්ථ ධර්ම දැන් අපිට අත්දැකීමෙන් තොරව පරමාර්ථ ධර්ම කොහේ හරි තියෙන්න පුළුවන්ද? දැන් අපි මෙතන ඉන්නකොට දැනෙනේමට අමතරව වෙන ඒවා පරමාර්ථ ධර්ම තියෙන්න පුළුවන්ද කියන එක මගේ ප්‍රශ්නේ. ඔව් තියෙන්න පුළුවන් අතරම. ඒ කියන්නේ මේ මුළු විශ්වයම කියන්නේ පරමාර්ථ ධර්මයන්ගේ පැවැත්මක්මයි. එතකොට ඒ කියන්නේ අපේ මේ ජීවිතය කියන තැන තියෙන්නේ පරමාර්ථ ධර්මමයි. අපේ ජීවිතයෙන් අන්‍ය වූ බාහිර සත්වයන් තුල සහ අවකාශ ලෝකයේ තුල තියෙන්නේ පරමාර්ථ ධර්මමයි. එතකොට පරමාර්ථ ධර්මයන් සොයාගන්න අමුතු උත්සාහයක් දරන්න ඕනේ නැහැ. ඒකයි අර බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරන්න යෙදුනේ ඉමස්මින්ච බයාමමත්තේ කලේබරේ දුක්ඛංච පඤ්ඤපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤපේමි දුක්ඛ නිරෝධංච පඤ්ඤපේමි දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤපේමි. මේ බඹයක් පමණ වූ ශරීරය තුලම දුකත් පනවනවා, දුකට හේතුවත් පනවනවා, දුක්ඛ නිරෝධයත් පනවනවා, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරේ සත්‍යයත් පනවනවා කියලා දේශනා කරලා තියෙනවා. එතකොට පරමාර්ථ ධර්ම කිව්වහම අපේ මේ ජීවිතය කියන්නෙම චිත්තචෛතසික රූප කියන පරමාර්ථ ධර්ම සමූහයක පැවැත්මක්. මේ බාහිර ඒ කියන්නේ සත්ව సంతාන වලින් බාහිර තියෙන මේ දේවල් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකේ එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම 8ක පැවැත්මක්. එතකොට සත්ව సంతාන වලින් බාහිර පරමාර්ථ ධර්ම 8ක් තියෙනවා. පඨවි තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා. සත්ව సంతාන තුල පරමාර්ථ ධර්ම 81ක් තියෙනවා නිවන හැර. එතකොට පරමාර්ථ ධර්ම තමන් තුලත් තියෙනවා, තමන්ගෙන් බාහිර සත්වයන් තුලත් තියෙනවා, තමන්ගෙන් බාහිර මේ වස්තු වලත් තියෙනවා. මම ස්වාමීන් වහන්සේ ඒ වුණාට ඒ බව අපි දැනගන්නේ අපේ අත්දැකීම් පැත්තටනේ. අපි සාමාන්‍යයෙන් මේක පරමාර්ථ ධර්මයක් කියලා දැනගත්තේ නැතත් අපි එදිනෙදා ජීවිතයේදී පරමාර්ථ ධර්ම අරමුණු කළ බොහෝ චිත්තචෛතසික අපේ సంతානවල උපදිනවා. අපිට පරමාර්ථ ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන අවබෝධයක් නැති නිසා අපි දන්නේ නැහැ මේවා පරමාර්ථ ධර්ම කියලා. අපේ නොදැනීම විතරයි වෙනස තියෙන්නේ. පරමාර්ථ ධර්ම තමයි උපන්දා සිට මිය යනතුරුම අපේ ජීවිතය තුළ නිරතුරුවම විශේෂයෙන්ම චිත්තචෛතසික කියන ඒවා අපේ උප්පත්තියේ සිට චුතිය දක්වාම එකඳු මොහොතක් නැ චිත්තචෛතසික වලින් තොර වෙන. ඒ කියන්නේ නිරෝධ සමාපත්තිය හැරුණකොට සෑම අවස්ථාවකම චිත්තචෛතසික ධර්ම දෙක අපේ సంతානිය තුල තියෙනවා. ඒ වගේම තමයි චතුජ රූප પરම්පරාවත් මොහොතක් නැර චුතිසිත උපදින්න චිත්තක්ෂණ 17කට කලින් කාලය වෙන තෙක්ම පවතිනවා. ඊළඟට තව කාරණාවක් මතක් කරන්න තියෙනවා. මම අර හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක කියනකොට මෝහ මූලික සිද්දකේ මෝහයත් ප්‍රත්‍යනීක ධර්ම කොටට අයත් වෙනවා. ඒක මට කියන්න අමතක වුණා. ඒකත් සටහන් කරගන්න. හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්මවල අහේතුක සිත් 18යි, ඡන්දේ වර්ජිත අන්‍ය සමාන චෛතසික 12යි. ඊළඟට එන්නේ මෝහ මූලික සිද්දකේ මෝහය. ඒක මට ලියන්න අමතක වෙලා තියෙනවා. ඒකත් සටහන් කරගන්න. හරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වහන්සේගේ පළවෙනි මේ දේශනෙන් ආත්ම වැදගත් ඒ වගේම ආත්ම තේරුම් ගන්න. මෙතන ස්වාමීන් හේතුපත්‍යයේ උද්දේශයේ නිර්දේශයේ මෙසේ කියලා කියනවනේ. එතන උද්දේශය සහ නිර්දේශය කියන වචන දෙක පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. ඔව් මෑණියෝ, එතන සාමාන්‍යයෙන් ධර්මයේ ඉගෙන ගන්නකොට ඒ කියන්නේ ප ဋ ාණයට සම්බන්ධ කරන්නේ නැතුව සාමාන්‍යයෙන් ධර්මයේ ඉගෙන ගන්නකොට උද්දේශ, නිද්දේශ, පටිනිද්දේශ කියලා කොටස් තුනක්ම තියෙනවා. එතන උද්දේශ කියලා කියන්නේ යම්කිසි කරුණක් පිළිබඳව කෙටි හැඳින්වීම. නිද්දේශ කියලා කියන්නේ එම කාරණාව තවත් පුළුල්ව කරනු ලබන හැඳින්වීමට. පටිනිද්දේශ කියලා කියන්නේ ඊටත් වඩා එම කාරණාවම පුළුල්ව සිද්ධ කරන හැඳින්වීමට. ප ဋ ාණයට සම්බන්ධ කරලා ගත්තොත් දැන් ප ဋ ාණයේ ප්‍රත්‍ය විභංග වාරය මහා වාරය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතෙන්දී ප්‍රත්‍ය විභංග වාරය කියන එක ප්‍රත්‍ය උද්දේශය, ප්‍රත්‍ය නිද්දේශය කියලා කොටස් දෙකට බෙදන්න පුළුවන්. එතෙන්දී හේතුපච්චයෝ, ආරම්මන පච්චයෝ, අධිපති පච්චයෝ ආදී
පද 24ට කියනවා ප්‍රත්‍ය උද්දේශය කියලා. ඒ කියන්නේ හේතුපච්චයෝ ඒක කෙටි දේශනාව. ආරම්මන පච්චයෝ ඒක කෙටි දේශනාව. ඒ පද 24ට කියනවා උද්දේශ කියලා. උද්දේශ කියන එකේ අදහස තමයි කෙටි හැඳින්වීම. ඊළඟට දැන් හේතුපච්චයෝ කියන කරුණම ඊට වඩා පුළුල්ව හඳුන්වනවා හේතුපච්චයෝති හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ. එතකොට ඒකට කියනවා හේතු ප්‍රත්‍යයේ නිर्देशය කියලා. එතකොට හේතුපච්චයෝ කියන වචනය හේතු ප්‍රත්‍ය උද්දේශය හේතුපච්චයෝති හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ කියන දේශනාව හේතු ප්‍රත්‍ය නිर्देशය. එතකොට ඒ දෙක සලකලා බැලුවාම තේරුම් ගන්න පහසුයි හේතුපච්චයෝ කියන්නේ බොහොම කෙටි දේශනාවක්. ඒ කාරණාවම ඊට වඩා පුළුල්ව කරපු දේශනාව තමයි ප්‍රත්‍ය නිर्देशය කියන්නේ. අනිත් ඒවයිත් එහෙමයි. දැන් ආරම්මන පච්චයෝ කියන්නේ ආරම්මන ප්‍රත්‍යේ ප්‍රත්‍ය උද්දේශය. ආරම්මන පච්චයෝති රූපායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්තකානං ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ ආදී වශයෙන් තියෙන්නේ ආරම්මන ප්‍රත්‍යේ ප්‍රත්‍ය නිर्देशය. තෙරුවන් සරණයි මෑණියෝ. සාමාන්‍යයෙන් දැන් ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍යනීක ධර්ම ප්‍රත්‍යඋත්පන්න කියලා කොටස් හතරක් නේ. ඔව්. ඒ සාමාන්‍යයෙන් ප්‍රත්‍යනීක ධර්ම කියන එක ප්‍රත්‍යයෙන් උපකාර වෙන්නේ නැහැ කියවනේ. ප්‍රත්‍යනීක කියලා කියන්නේ යම්කිසි ප්‍රත්‍යයක ප්‍රත්‍යෝත්පන්න භාවයට නොපැමිණෙන ධර්ම. නොපැමිණෙන එහෙමයි සාමාන්‍යයෙන්. එතකොට ඒ නොපැමිණි ධර්ම වලට මොකද සිදු වෙන්නේ සාමාන්‍යයෙන්? ඒක මෑණියෝ කිසිදු ප්‍රත්‍යයක ප්‍රත්‍යෝත්පන්න නොවන කොටස් දෙකයි තියෙන්නේ. ඒ තමයි නිවන සහ ප්‍රඥප්තිය. නිවන සහ ප්‍රඥප්තිය කියන එක කිසිදු ප්‍රත්‍යයක උපකාරයක් නැතුව පවතින ධර්ම. එහෙමයි. එයින් අන්න වූ චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ තුන් වර්ගය එක ප්‍රත්‍යයක ප්‍රත්‍යනීක වෙන නමුත් සියලු ප්‍රත්‍යයන්ගේ ප්‍රත්‍යනීක වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට අහේතුක සිත් 18 කියන එක හේතු ප්‍රත්‍යයේ උපකාරයෙන් නොලබන ධර්ම කොටසක්. ඒ නිසා හේතු ප්‍රත්‍යනීක ධර්ම ගොඩේ තියෙනවා. නමුත් දැන් ආරම්මන ප්‍රත්‍ය ගත්තයින් පස්සේ රූපායතනයේ චක්කු විඥාන දෙසිතට ආරම්මන ප්‍රත්‍යයෙන් උපකාර කරනවා. එහෙමයි. එතකොට එක ප්‍රත්‍යයක ප්‍රත්‍යෝත්පන්න භාවයට පත්ුනේ නැති වුණාට අනිත් ප්‍රත්‍යවල ප්‍රත්‍යෝත්පන්න භාවයට පත් වෙනවා. ඒ නිසා තේරුම් ගන්න ඕන කාරණාව තමයි චිත්ත චෛතසික රූප කියන මේ ඔක්කොම කොටස් ප්‍රත්‍ය නිසාම හටගන්න ප්‍රත්‍ය නිසාම පවතින අන්ත දුර්වල වූ සංස්කාර ධර්ම කියන කාරණාව අනාත්ම ලක්ෂණය තමයි තේරුම් ගන්න ඕන කාරණාව. එහෙමයි සාමාන්‍යයෙන්. දැන් එතකොට ඒ ප්‍රත්‍යනික ධර්ම එකකට දැන් ඔය දේශනාව අනුව උපකරණේ නැතුවට තව එකකට උපකාර වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඔව් මෑණියෝ එක ප්‍රත්‍යයක උපකාරය නොලැබුවාට අන්‍ය වූ ප්‍රත්‍ය ශක්තිවල උපකාරය ලබනවාමයි. එහෙමයි. සුදුසු පරිදි. උදාහරණයක් කියන්න සාමාන්‍යයෙන් උදාහරණයක් තමයි අපි දැන් උදාහරණයක් වශයෙන් අහේතුක චිත්තජ රූප කියන ඒවා. දැන් අහේතුක චිත්තජ රූප කියන්නේ අහේතුක සිත් නිසා උපදින රූපවලට කියනවා අහේතුක චිත්තජ රූප කියලා. අහේතුක සිත් ඔක්කොම 18යිනේ. මේ 18න් දිපංච විඥාන කියන සිත් 10 චිත්තජ රූප උපදවන්නේ නැහැ. ඊතුරු සිත් 8 තමයි චිත්තජ රූප උපදවන්නේ අහේතුක සිත් අතුරින්. එතකොට මෙන්න මේ ඉතිරි සිත් 8 උපදවන චිත්තජ රූප වලට ලෝභාදී හේතු ධර්මයන් උපකාර කරන්නේ නැහැ. ඒ නිසා ඒවා හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය ශක්තිය නොලබන ධර්ම ටිකක්. පැහැදිලිද මෑණියෝ? අපි කලින් කිව්වේ දැන් උදාහරණයක් විදියට අහේතුක චිත්තජ රූප කියන කොටස රූප වලින් කොටසක්. එතකොට දැන් අහේතුක සිත් සියල්ලම 18යි. ඒ 18න් දිපංච විඥානය කියන එක රූප උපදවන්නේ නැහැ. ඔව්. එතකොට ඉතිරි අහේතුක සිත් 8 රූප උපදවනවා.
ඉතිරි අහේතුක සිත් 8 හේතුවෙන් උපදවන රූප වලට තමයි කියන්නේ අහේතුක චිත්තජ රූප කියලා. එතකොට ඒ අහේතුක චිත්තජ රූප උපදින අවස්ථාවෙහි ඒ අහේතුක සිත්වල ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, ද්වේෂ, සමෝහ ආදී හේතු ධර්ම එකක්වත් නැහැ. ඒ නිසා ඒ අහේතුක චිත්තජ රූප වලට හේතු ප්‍රත්‍ය ශක්තියේ උපකාරය ලැබෙන්නේ නැහැ. එතකොට හේතු ප්‍රත්‍ය ශක්තියේ උපකාරය නොලබන නිසා ඒ අහේතුක චිත්තජ රූප ටික හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම හැටියට ගන්නවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ හේතු ප්‍රත්‍යේ රූප ගොඩට සහේතුක චිත්තජ රූපයි ප්‍රතිසන්දි කර්මජ රූපයිනේ ගන්නෙ. ඔව්. එතන සම්පූර්ණ කර්මජ රූපවල ප්‍රතිසන්දි කර්මජ රූප විතරක් ගන්නෙ මොකද අනිත් කර්මජ රූප ගන්න නැතුව? ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි රූපවල සිත සමග සම්බන්ධතාවයේ තියෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේ විතරයි. කර්මජ රූපවල සිත සමග සම්බන්ධතාවයේ තියෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේ විතරයි. ප්‍රවෘත්ති අවස්ථාවේදී කර්මජ රූපයන් සිත සමග සම්බන්ධතාවයක් නැතුව පවතින ධර්ම කොටසක්. ඒ නිසා චිත්ත චෛතසික ධර්මයන්ගේ ඍජු බලපෑමට ලක් වෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේ උපදින කර්මජ රූප පමණයි. දැන් ඒකට උදාහරණයක් තමයි නිරෝධ සමාපත්තියට සමවැදිච්ච වෙලාවේ ඒ సంతානය තුල කිසිම චිත්තචෛතසිකයක් නැහැ. නමුත් නිරෝධ සමාපත්තියට සමවැදපු රහතන් වහන්සේ තුල කර්මජ රූප පරම්පරාව කිසිදු අඩුවක් නැතුව පවතිනවා. ඒකෙන් තේරුම් ගන්නට ඕන ප්‍රවෘත්ති අවස්ථාවේදී කර්මජ රූපයන් සිත සමග සම්බන්ධතාවයක් නැහැ. ප්‍රතිසන්දි අවස්ථාවේ පවතින කර්මජ රූප සිත සමග ඍජුවම සම්බන්ධයි. ඒ නිසා කර්මජ රූපයන්ට චිත්ත චෛතසික ධර්මයන් ප්‍රත්‍ය වෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේ විතරයි. හැබැයි ඒකෙදී පච්චාජාත ප්‍රත්‍ය එහෙම ගත්තාම පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේජාතස්ස ඉමස්ස කායස්ස පච්චාජාත පච්චේන පච්චයෝ කියන ඒ වගේ අර අප්‍රදාන ප්‍රත්‍ය ශක්ති වල උපකාරය ලැබෙනවා. ඍජුව තමයි ලැබෙන්නේ නැත්තේ. දැන් හේතු මාර්ග ධානාදී ප්‍රත්‍ය ශක්ති ලැබෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේ විතරයි. ඒ සම්මාස පැහැදිලි පිළිසිදුවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඉස්සරයි ස්වාමීන් වහන්සේ හේතු ප්‍රත්‍ය සම්බන්ධයෙන් විස්තර වෙන තැන මේක අමතරව පටිච්ච වාරයේ සහජාත වාරයේ පච්චය ආදී වශයෙන් තවත් වාර කිහිපයක් තියෙනවා. ඒ වචනවල සරල තේරුම සහ එනි දේශනා ඒ විදිහට ඇවිල්ලා තියෙන ඒක වැදගත්කමක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් පිළිස් දෙනවා. ඔව් ඇත්තටම මහත්තයා හේතු ප්‍රත්‍ය පිළිබඳව දත යුතු බොහෝ කරුණු කාරණා තව තියෙනවා. අපිට කාල වේලාව හැටියට තමයි ওই කරුණු කාරණා ඉදිරිපත් කරේ. මහත්මයා අහපු ප්‍රශ්නයත් ඊටාම වැදගත්. මොකද අමතර තොරතුරු ටිකක් ඒකෙන් හෙළි වෙනවා. එතෙන්දී මේ ප ဋ ාණ දේශනාව කරන එක ණය ක්‍රමයක් තමයි එතන වාර 7කට බෙදලා තමයි දේශනා කරන්නේ. ඒ කියන්නේ පටිච්ච වාරය, සහජාත වාරය, පච්චේ වාරය, නිස්සේ වාරය, සංසට්ඨ වාරය, සම්පයුත්ත වාරය, පඤ්හා වාරය කියලා බොහෝ ප ဋ ාණවල වාර 7ක් තියෙනවා. දැන් මේ වාර 7 සෑම ප ဋ ාණයකම තියෙයි කියලා සමහර පොත්වල තියෙනවා. නමුත් මේ වාර 7 සෑම ප ဋ ාණයකම නැහැ. දැන් උදාහරණයක් වශයෙන් මට මතක හැටියට අතීතත්තිකය උප්පන්නත්තිකය වගේ ගත්තාම ඒවයි තිබුණේ පඤ්හා වාරය පමණයි. ඒ හින්දා මේ බොහෝ ප ဋ ාණවල මේ වාර 7ම තියෙනවා. මේ වාර 7න් පඤ්හා වාරය පමණක් තියෙන ප ဋ ාණක් තියෙනවා. එතෙන්දී පටිච්ච වාරය කියන්නේ මහත්තයා පටිච්ච කියලා කියන්නේ එකට. දැන් උදාහරණයක් විදියට කුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්මෝ uppajjati හේතුපච්චය. ඒකේ අදහස තමයි කුසලං ධම්මං පටිච්ච කියන්නේ එක්ව උපදනා කුසල ධර්මයේ නිසා කුසලෝ ධම්මෝ තවත් කුසල ධර්මයක් හේතු ප්‍රත්‍ය ශක්තියෙන් හේතුපච්චය කියන්නේ හේතු ප්‍රත්‍ය ශක්තියෙන්
uppajjati උපදී. එතකොට එතන පටිච්ච කියන අදහසේ තේරුම තමයි ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න කියන මේ දෙකම එකට හට ගන්නවා කියන අදහසක්. දැන් පටිච්ච වාරයයි සහජාත වාරයයි දෙකම 100% සමානයි. වචන දෙක විතරයි වෙනස. පටිච්ච කියන එකේ සහජාත කියන එකේ දෙකේම අදහස තමයි එකට හට ගැනීම, එකට ඉපදීම කියන අදහස. ඊළඟට නිස්සය වාරය සහ පච්ඡය වාරය කියන එකේ අදහස තමයි යම් ධර්මයක් නිස්සය කරගෙන හට ගන්නව කියන එකයි. කුසලං ධම්මං නිස්සාය කුසලෝ ධම්මෝ uppajjati හේතුපච්ඡයා. කුසලං ඒකං කන්දං නිස්සාය තයෝ කන්දා. තයෝ කන්දේ නිස්සාය ඒකෝ කන්දෝ. ද්වේ කන්දේ නිස්සාය ද්වේ කන්දා. ආදී වශයෙන් එතන නිස්සාය කියලා කියන්නේ යම් ධර්මයක් නිස්සය කරගෙන, යම් ධර්මයක් පිහිට කරගෙන හට ගන්නව කියන අදහස තමයි එතන නිස්සය කියන එකෙන් නිස්සාය කියන එකේ අදහස. එතකොට පච්චය කියන්නේත් ඒකමයි. නිස්සය වාරයයි පච්චය වාරයයි කියන මේ වාර දෙක 100% සමානයි. වෙනස් වෙන්නේ නිස්සය වාරයේ කුසලං ධම්මං නිස්සාය කියලා තියෙන්නේ. පච්චය වාරයේ කුසලං ධම්මං පච්චයා කියලා තියෙන්නේ. නිස්සය වචනයයි පච්චය වචනයයි කියන මේ වචන දෙක විතරයි වෙනස් වෙන්නේ. ඊළඟට සංසට්ඨ වාරය කියන්නේ මහත්ය කුසලං ධම්මං සංසට්ඨෝ කුසලෝ ධම්මෝ uppajjati හේතුපච්චයා. එතන සංසට්ඨ කියන වචනේ තේරුම තමයි ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වත්තුක ආදී වශයෙන් ඔවුනෝන් මිශ්‍ර වීම කියන අදහස තමයි සංසට්ඨ කියන එකේ අදහස. සම්පයුත්ත වාරයේත් ඒකමයි අදහස. සංසට්ඨ වාරයයි සම්පයුත්ත වාරයයි කියන මේ දෙකම 100% සමානයි. වෙනස් වෙන්නේ සංසට්ඨ සහ සම්පයුත්ත කියන වචන දෙක විතරයි. එතකොට ඔය වාර 6ට ප ဋ ාණ ඉගෙන ගන්නකොට ඡ වාරය කියලා කියනවා. පටිච්ච වාරය, සහජාත වාරය, නිස්සය වාරය, පච්චේ වාරය, සංසට්ඨ වාරය, සම්පයුත්ත වාරය කියන මේ 6ට කියනවා ඡ වාර කියලා. ඊළඟට පඤ්ඤා වාරය කියන එක වෙනම කොටසක් හැටියට තමයි ප ဋ ාණ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නෙ. මම හිතනවා පොඩි අදහසක් එන්නේ නැති කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෝනස ටික ප ဋ ාණ දුක ප ဋ ාණ වගේ ප ဋ ාණ 6කට බෙදෙන ඉබ්බදීම කොහොම ස්වාමීන් මං කෙටියෙන් විස්තර කරන්නම්. තිකපට්ඨානය කියලා කියන්නේ ධම්මසංගණි මාතිකා පාළියේ තියෙනවා කුසලා ධම්මා, අකුසලා ධම්මා, අභ්‍යාකතා ධම්මා ආදී වශයෙන් තිකමාතිකා 22ක්. මෙන්න මේ තිකමාතිකා 22 ඇසුරු කරගෙන පවත්වනු ලබන ප ဋ ාණ දේශනාවට කියනවා තිකපට්ඨානය කියලා. ඊළඟට හේතු ධම්මා, න හේතු ධම්මා, සහේතුකා ධම්මා, අහේතුකා ධම්මා, හේතු සම්පයුත්තා ධම්මා, හේතු විප්පයුත්තා ධම්මා ආදී වශයෙන් ධම්මසංගණි පාළියේ දුකමාතිකා 100ක් තියෙනවා. මෙන්න මේ දුකමාතිකා 100 පදනම් කරගෙන උදාහරණයක් විදිහට හේතු ධම්මෝ හේතුස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. හේතු ධම්මෝ න හේතුස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. සහේතුකෝ ධම්මෝ සහේතුකස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ ආදී වශයෙන් මේ දුකමාතිකා 100 ඇසුරු කරගෙන පවත්වන දේශනාවට කියනවා දුකපට්ඨානය කියලා. ඊළඟට දුක තිකපට්ඨානය කියලා කියන්නේ දුකමාතිකාවක කොටසක් සහ තිකමාතිකාවක කොටසක් කියන මේ කොටස් දෙක මිශ්‍ර කරලා පවත්වන දේශනාවට කියනවා දුක තිකපට්ඨානය කියලා. දැන් උදාහරණයක් වශයෙන් හේතු ධම්මා න හේතු ධම්මා කියලා කියන්නේ දුකමාතිකාවක්. කුසලා ධම්මා, අකුසලා ධම්මා, අභ්‍යාකතා ධම්මා කියන්නේ තිකමාතිකාවක්. මේවා මම මේ වේගෙන් කියන්නේ, නමුත් මේවා ඊටාම සරලව ඉගෙන ගන්න පහසු කරුණු. බය වෙන්න එපා, මං කාල වේලාව අඩු නිසා තමයි වේගෙන් කියන්නේ. එතන හේතු ධම්මා කියන වචනයයි කුසලා ධම්මා, අකුසලා ධම්මා, අභ්‍යාකතා ධම්මා කියන තිකමාතිකාවයි මිශ්‍ර කරලා පවත්තන දේශනාවට කියනවා දුක තිකපට්ඨානය කියලා. උදාහරණයක් විදියට හේතු කුසලෝ ධම්මෝ හේතු කුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. හේතු අකුසලෝ ධම්මෝ හේතුස්ස අකුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. හේතු අභ්‍යාකතෝ ධම්මෝ හේතුස්ස අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. මේ විදියට යම් දේශනා පාඨයක් ගත්තාම ඒ දේශනා පාඨයේ මුලින් දුකමාතිකා පදයකුයි
ඊළඟට තිකමාතිකා පදයකුයි මිශ්‍ර කරලා පවත්වන දේශනාවට කියනවා දුකතික ප ဋ ාණය කියලා. ඊළඟට තික දුක ප ဋ ාණය කියන්නේ ඒකේ මුලග මාරු වෙනවා. මුලට තිකමාතිකාවක් අරගෙන දෙවණියට දුකමාතිකාවක් අරගෙන පවත්වන දේශනාවට කියනවා තික දුක ප ဋ ාණය කියලා. දැන් කුසලෝ හේතු ධම්මෝ කුසලස්ස හේතුස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අකුසලෝ හේතු ධම්මෝ අකුසලස්ස හේතුස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අභ්‍යාකතෝ හේතු ධම්මෝ අභ්‍යාකතස්ස හේතුස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. දැන් වේදනාතිකය ගත්තොත් සුඛාය වේදනාය සම්පයුත්තෝ හේතු ධම්මෝ සුඛාය වේදනාය සම්පයුත්තස්ස හේතුස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ ආදී වශයෙන් මුලට තිකමාතිකාවක් අරගෙන අනතුරුව දුකමාතිකාවක් අරගෙන සිද්ධ කරන දේශනාවට කියනවා තික දුක ප ဋ ාණය කියලා. ඊළඟට තික තික ප ဋ ාණය කියන්නේ තිකමාතිකා 22ම එකමාතිකාවක් තවත් මාතිකාවක් සමග කවලම් කරලා පවත්වන දේශනාවට. උදාහරණයක් විදිහට ගත්තොත් කුසලත්තිකය වේදනත්තිකය ගත්තාම කුසලෝ සුඛාය වේදනාය සම්පයුත්තෝ ධම්මෝ කුසලස්ස සුඛාය වේදනාය සම්පයුත්තස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අකුසලෝ සුඛාය වේදනාය සම්පයුත්තෝ ධම්මෝ අකුසලස්ස සුඛාය වේදනාය සම්පයුත්තස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අභ්‍යාකතෝ සුඛාය වේදනාය සම්පයුත්තෝ ධම්මෝ අභ්‍යාකතස්ස සුඛාය වේදනාය සම්පයුත්තස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. මේ විදිහට තිකමාතිකා දෙකක් කවලම් කරලා දේශනා කරන ප ဋ ාණ වලට කියනවා තික තික ප ဋ ාණය කියලා. දුක දුක ප ဋ ාණය කියලා කියන්නේ දුකමාතිකා 100 එක දුකමාතිකාවක් තව දුකමාතිකාවක් සමග කවලම් කරලා කරන දේශනාවට. උදාහරණයක් විදිහට ගත්තොත් හේතු ධම්මා න හේතු ධම්මා කියන්නේ හේතු දුකය. සහේතුකා ධම්මා අහේතුකා ධම්මා කියලා කියන්නේ සහේතුක දුකය. ඒක දුකමාතිකා දෙකක්. ඒ දෙක කවලම් කරනවා හේතු සහේතුකෝ ධම්මෝ හේතුස්ස සහේතුකස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. ඊළඟට දැන් මෝහ මූලික සිද්දකේ මෝහය වගේ ගත්තොත් හේතු අහේතුකෝ ධම්මෝ න හේතුස්ස අහේතුකස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. මෙන්න මේ විදිහට දුකමාතිකා දෙකක් මිශ්‍ර කරලා පවත්වන දේශනාවට කියනවා දුක දුක ප ဋ ාණය කියලා. විශේෂයෙන්ම මතක තියාගන්න ඔය ප ဋ ාණ බෙදීම ඊටාම ලේසි. 5 වසරේ ළමයෙකුටත් හොඳට පැහැදිලිව කියා දෙන්න පුළුවන්. අපි මේ ප ဋ ාණය උගන්වන දේශනා මාලාවක් නොවන නිසා තමයි මේ සූවිසි ප්‍රත්‍ය සම්බන්ධව අවබෝධයක් දෙන අදහසින් තමයි මේ දේශනා මාලාව පටන් ගත්තේ. නමුත් යම් කිසි කෙනෙක් ප ဋ ාණය ඉගෙන ගන්න අදහසක් තියෙන විශේෂයෙන්ම මතක් කරන්නට ඕන බය වෙන්න එපා. මේ හැම දෙයක්ම ඊටාම ලේසියෙන් ඉගෙන ගන්න ක්‍රම වේද තියෙනවා. ඒ ක්‍රම අනුව ඉගෙන ගත්තොත් අපිට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම බුරුම රටේ හැම අවුරුදු 9 10 අය පවා ප ဋ ාණය උගන්වන ගුරුවරුත් අපි දැකලා තියෙනවා. ඒ නිසා ලංකාවේ ගොඩක් දෙනා බය වෙලා තියෙනවා සහ සමහර දේශකයන් විසින් බය කරලා තියෙනවා. ඒ නිසා මනස පිරිසිදුව ඇති කර ගන්නට ඕන විශේෂයෙන්ම. අවිනාශ අවසරයි. අවිනාශ මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ පොඩ්ඩක් මේ වෙලාවේ පිළිතුරු දෙන්න අමාරු නම් පස්සේ හරි කමන්නේ අවිනාශ. ඔව්. සත්‍ය ධර්මය සහ ප්‍රත්‍ය ශක්තිය අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ටිකක් ගැඹුරුයි කියලා දෙන්නත් අවිනාශ කියලා තියෙනවා. ඔව්. සරලවයි පුළුවන් නම් ගොඩක් පිළිතුරු. මහත්මයා එතන ප්‍රත්‍ය ධර්මය සහ ප්‍රත්‍ය ශක්තිය කියන එක බොහොම වැදගත් ප්‍රශ්නයක් ඒකත්. මේ එතන ප්‍රත්‍ය ධර්මයයි ප්‍රත්‍ය ශක්තියයි කියන එක මුලින්ම මේ දෙකක් හැටියට තේරුම් ගත යුතුයි. ප්‍රත්‍ය ධර්මයයි ප්‍රත්‍ය ශක්තියයි කියන්නේ මේ දෙක කාරණා දෙකක්. දැන් උදාහරණ විදියට ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ පරමාර්ථ ධර්ම 6ට කියනවා හේතු ප්‍රත්‍ය ධර්ම කියලා. ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ පරමාර්ථ ධර්ම 6ට කියනවා හේතු ප්‍රත්‍ය ධර්ම කියලා. එතකොට හේතු ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මේ ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන චෛතසික 6 තුල තියෙනවා අන්‍ය වූ චිත්ත චෛතසිකයන්ට වඩා තදින් ආරම්මණය ග්‍රහණය කරන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ලෝභාදී චෛතසික 6ෙහි ඇත්තා වූ අනිත් ධර්මයන්ට වඩා ආරම්මණය තදින් ග්‍රහණය කරන ස්වභාවයට කියනවා හේතු ප්‍රත්‍ය ශක්තිය කියලා. එතකොට හැම වෙලාවෙම ප්‍රත්‍ය ශක්තිය යනු ප්‍රත්‍ය ධර්මයන්හි ඇත්ත
නැත්තා වූ එක් ශක්ති විශේෂයක් එක හැකියාවක් විදියට තේරුම් ගන්නට ඕන. අමිනවස ගොඩක් දී තේරුණා මේ සල්පස දැන් එතකොට සූවිසි ප්‍රත්‍ය කියලා අදහස් කරන්නේ ප්‍රත්‍ය ශක්ති 24ක්ද ස්වාමීන් වහන්සේ? ඔව් ප්‍රත්‍ය ශක්ති 24ක්. ඒක ගැඹුරට ඉගෙන ගන්නකොට සමහර ප්‍රත්‍ය සමානයි කියලා එහෙමත් තියෙනවා. දැන් උදාහරණයක් විදියට අනන්තර ප්‍රත්‍ය සමානන්තර ප්‍රත්‍ය මේ දෙක සමානයි කියලා සමහර ආචාර්යවරු කියනවා. ඊළඟට අත්ති ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය කියන දෙක සමානයි කියලා කියනවා. නත්ති ප්‍රත්‍ය විගත ප්‍රත්‍ය දෙක සමානයි කියනවා. මෙහෙම සමානයි කියන ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම දල වශයෙන් ප්‍රත්‍ය 24ක් කියන්නේ ප්‍රත්‍ය ශක්ති 24ක් කියලා දැනගත්තට වරදක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රත්‍ය ශක්ති 24ක් තියෙන හින්දා ඒ ප්‍රත්‍ය ශක්තිය ඇති ධර්ම වෙනම කොටස් 24කට බෙදලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට හේතු ප්‍රත්‍ය ශක්තිය තියෙන ධර්ම ටික සර්වඥතා ඥාණයෙන් වෙන් කරලා හේතුපච්චයෝ කියලා වෙනම කොටසක් හැටියට දේශනා කරලා තියෙනවා. ආරම්මන ප්‍රත්‍ය ශක්තිය ඇති ධර්ම ටික ආරම්මන පච්චයෝ කියලා වෙනම කොටසක් හැටියට දේශනා කරලා තියෙනවා. අධිපති ප්‍රත්‍ය ශක්තිය ඇති ධර්ම ටික අධිපති පච්චයෝ කියලා වෙනම කොටසක් හැටියට දේශනා කරලා තියෙනවා. මේ විදිහට ප්‍රත්‍ය ශක්ති 24ක් තියෙනවා කියලා දැනගන්න එක මුලදී වරදක් නැහැ. අර මතක තියාගන්න පස්සේදී සමහර ප්‍රත්‍ය ශක්ති සමානයි කියන කතාවකුත් ඒවි. එතෙන්දි කලබල වෙන්න එපා. අමිනවස ගොඩක් පිං ගොඩක් පැහැදිලි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි සයනස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ සයනස දැන් අපි ලෝභය කියන කරුණ ගත්තොත් එහෙම ඔව්. එතකොට ලෝභය ආරම්භන ග්‍රහණය සම්බන්ධයෙන් දැන් වාසිය දැක්වුවා. දැන් ලෝභය වෙනත් ප්‍රත්‍ය ශක්තියක් විදිහටත් ක්‍රියාත්මක වෙනවද? එහෙම දෙකක් විදියට නෙමෙයි මහත්මයා. ඒ කියන්නේ එක පරමාර්ථ ධර්මයක ප්‍රත්‍ය ශක්ති කීපයක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ලෝභය කියන ධර්මය අන්‍ය ධර්මයන්ට වඩා ආරම්මණය තදින් ගන්නා ස්වභාවය ලෝභයෙහි තියෙන නිසා ඒක හේතු ප්‍රත්‍ය හැටියටත් ගන්නවා. ඒ වගේම මේ ලෝභය කියන ධර්මයෙහි තියෙනවා අන්‍ය වූ චිත්තචෛතසික ධර්මයන්ට අරමුණු වීමට ඉඩ දෙන ගතියක්. එතකොට මේ ආරම්මන ප්‍රත්‍ය ශක්තියත් මේ ලෝභයෙහි තියෙන හින්දා ලෝභය කියන එක ආරම්මන ප්‍රත්‍ය හැටියටත් ගන්න පුළුවන්. ඒ වගේම එකට ඒ කියන්නේ චිත්තචෛතසික රූප ධර්මයන් එකට හට ගැනීම වශයෙන් උපකාර කරන සහජාත ප්‍රත්‍ය ශක්තියත් මේ ලෝභයේ තියෙනවා. ඒ නිසා ලෝභය කියන එක සහජාත ප්‍රත්‍ය තුලත් සංග්‍රහ වෙනවා. මේ විදිහ ඊළඟට මුලින් හටගන්න ලෝභය අනතුරුව හටගන්න ලෝභාදී චිත්තචෛතසික ධර්මයන්ට අනන්තර සමනන්තර අනන්තර උපනිස්සේ නත්ති විගත ආසේවන ආදී ප්‍රත්‍ය ශක්ති වලින් උපකාර කරන හින්දා ඒ ප්‍රත්‍ය වලටත් මේ ලෝභය ඇතුළත් වෙනවා. මේ විදිහට එක පරමාර්ථ ධර්මයක එක ප්‍රත්‍ය ශක්තියක් විතරක් නෙවෙයි ප්‍රත්‍ය ශක්ති ගොඩක් තියෙන්න පුළුවන්. සමහර ඒවා තියෙන්න පුළුවන් එක ප්‍රත්‍ය ශක්තියක් විතරක් තියෙන ඒවාත් තියෙන්න පුළුවන්. එතකොට සයනස මේ දැන් එක ධර්මයක් ගත්තොත් ලෝභය කියන ධර්මය ගත්තොත් එහෙම ඒ ලෝභය තවත් ප්‍රත්‍යෝත්පන්න ධර්මයකට විවිධ ප්‍රත්‍ය ශක්ති වලින් ප්‍රත්‍ය වෙන්න පුළුවන් කියන එක නේද සයනස දේශනා හරි මහත්තයා. ඒ කියන්නේ ලෝභය කියන එක විවිධ වූ ප්‍රත්‍යෝත්පන්න වලට විවිධ විදියට ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. ඒ වගේම එකම ප්‍රත්‍යෝත්පන්න විදියට එක අවස්ථාවේදී විවිධ විදියට ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදියට සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත කියන ධර්මය ගත්තාම මේ සිත කියන ධර්මය එකම අවස්ථාවේදී ලෝභය හේතු ප්‍රත්‍යනුත් ප්‍රත්‍ය වෙනවා. සහජාත ප්‍රත්‍යනුත් ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ සහජාත නිශ්‍රය ප්‍රත්‍යනුත් ප්‍රත්‍ය වෙනවා. සම්පයුත්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අත්ති අවිගත ප්‍රත්‍ය වලින් ප්‍රත්‍ය වෙනවා. මේ විදියට එක පරමාර්ථ ධර්මය එක ප්‍රත්‍යෝත්පන්න ධර්මයකට එකම අවස්ථාවේදී ප්‍රත්‍ය ශක්ති කීපයකින් එක විට උපකාර කරන්නත් පුළුවන්. ඒ වගේම එක පරමාර්ථ ධර්මයක් විවිධ ප්‍රත්‍යෝත්පන්න ධර්මවලට විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් උපකාර කරන්නත් පුළුවන්. දෙකම පුළුවන්. බොම් පිං සයනස තේරුණේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් අපි මෙතන පරමාර්ථ ධර්ම තුළ චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා ධර්ම කොටස් හතරක් නේ ස්වාමීන් වහන්සේ තියෙන්නේ. ඔව්. ඒතර ස්වාමීන් වහන්සේ අපි මේ කරන්නේ මේ නිර්වාණය නිවන් දකිනවා කියලා ස්වාමීන් වහන්සේ කරන්නේ මේ අපේ ධර්මතාවය තුළ තියෙන චිත්ත චෛතසික රූප නිර්වාණ කියන ධර්මතාවය තුළ අපේ චිත්ත තුළ තියෙන නිර්වාණය මේ සාක්ෂාත් කරගන්න මතු කරලා ගන්න අපි මේ හේතු හදාගෙන ස්වාමීන් වහන්සේ ගමන් කරන සංසාරේ. ඒ කියන්නේ දසුකාරේ පොඩි ශක්තියින් හරි මොනවා හරි කරන දේවල් පාරමිතාර කියන ධර්ම කොටස් හරි ධර්ම ශ්‍රවණය කිරීමේ හරි ඒක මොකක්ද ස්කෑම් දෙයක් කර යනවා ස්වාමීන් වහන්සේ මේ හේතු සකස් කරගන්න මේ කිලිමක් මේ ස්වාමීන් වහන්සේ දෙන්නේ මත කරගන්න. ඔව් ඒ කියන්නේ දැන් ලෝකයේ තුල බොහෝ වෙලාවට නිවනට උපනිශ්‍රේ වේවා කියලා කුසල් කරනවා. ඔය කියන විදිහටත් ওই පාරමී පුරනවා කියන්නේ නිවන මතු කරගන්න කියන විවහාරයක් ලෝකයේ තුල තියෙනවා. අපිත් පාවිච්චි කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම කියනව නම් නිර්වාණය කියන ධර්මයට පැවතීමට වෙන කිසිම ප්‍රත්‍යයක උපකාරයක් අවශ්‍ය නැත. නිවන කියන එක ස්ව ශක්තියෙන් පවතින මහානුභාව සම්පන්න සූක්ෂම වූ ධර්මයක්. ඇත්තටම අපි මේ හේතු සකස් කරගෙන යන්නේ නිර්වාණය කියන පරමාර්ථ ධර්මයට නෙවෙයි මාර්ග චිත්තුප්පාද උපදවා ගන්නට. ඒ කියන්නේ සෝතාපට්ටි මග්ග, සකදාගාමි මග්ග, අනාගාමි මග්ග, අරිහත් මග්ග කියන මෙන්න මේ සතර මාර්ග චිත්තුප්පාද කියන්නේ සංකත ධර්ම ටිකක්. මෙන්න මේ සතර මාර්ග සිත් වලින් තමයි නිවනට සත්වයාව පැමිණෙන්නේ. ඇත්තටම හේතු උවමනා වෙන්නේ, කුසල් උවමනා වෙන්නේ, උපනිශ්‍රය උවමනා වෙන්නේ නිවන ඇති කරගන්න නෙවෙයි අපේ సంతානය තුල මේ ලෝකෝත්තර චිත්ත චෛතසික ටික උපදවා ගැනීමටයි. එතකොට මේ ලෝකෝත්තර චිත්ත චෛතසික ධර්ම උපදවා ගැනීමට අපි හේතු සකස් කරගෙන යනම කිව්වොත් ඒක නිවැරදි. ගැටලුවක් නැහැ. එහෙමනම් අපි වැඩසටහන අවසන් කරමු. හැමදෙනාටම තෙරුවන් සරණයි. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු